ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරුපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථම අවධානය දවසේ අතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අඩු ආදායම්ලාභී ජනතාව සඳහා විදුලි බිල්පත් ගෙවීමේදී සහනාධාර ක්‍රමයක්. ගේ බිල විශාල වශයෙන් වැඩි නොකර අපි රජයට නිර්දේශ කරනු ලැබුවා ඒ අයට සහනාධාරයක් අනිවාර්යයෙන් ලබා දිය යුතුයි කියලා. PMB රයිස් සන්නාමය සහිත සහල් පැකට් වෙළඳ පොළට නිකුත් කිරීම අද සිට. මෙරට ගෑස් කැනීම් සිදුකිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න. කෝපා කමිටුවෙන් නිලධහරින්ට උපදෙස්. යුක්‍රේන ජනපතිට G7 සමුළුව ඇමතීමට අවස්ථාව. ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් හෙට දිනේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඊයේ අලුයම සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග පොදු ප්‍රවාහන සේවා සිය මිල ගණන් වැඩි කළ යුතු බවට යෝජනා කළා. එහිදී බස් සංගම් සඳහන් කළේ අවම බස් ගාස්තුව 35-40 අතර අගයකින් ඉහළ දැමිය යුතු බවයි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් හෙට දිනේදී අවසන් තීරණයක් ලබා ගැනීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. එහි සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි. ඒ අනුව පසුගියදා සිදු වූ ඉන්ධන මිල ඉහළ යාමද සලකා බලා බස් ගාස්තු සංශෝධනය පිළිබඳ එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙනු ඇති. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් රථ ගාස්තු 10%කින් ඉහළ දමන බවට එක්සත් ලංකා බහලුම් රථ ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ආනයන අපනයන ප්‍රවාහන කර්මාන්තයට දැඩිව බලපාලා තියෙනවා. ඇත්තටම මේ වෙනකොට ප්‍රවාහන ගාස්තු වැඩි නොකර බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ සියලු දෙනා ගැනම කල්පනා කරලා තමයි අපි මේ මිල ඉහළ දැමීම සිදු කරන්න තීරණය කරේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුව 10%කින් ඉහළ දැමීමක් සිද්ධ වෙනවා. මේ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමක් සිදු වෙනවා මේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමත් එක්ක. මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා. එම සංචාරය තුළදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව සහ මෙරට ශ්‍රමිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සංචාරය සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාද සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා. මෙම සංචාරය සිදුවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරාධනයකට අනුව බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා අද රුසියාව බලා පිටත්වීමට නියමිතයි. මහජන උපයෝගීතා කමිෂන් සභාව විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාවගේ යෝජනා ලබා ගැනීම සඳහා කාලයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව හෙට සිට සති 3ක කාලයක් තුළ මේ සඳහා මහජනතාවට යෝජනා ලබා දිය හැකියි. ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම මගින් ඉල්ලීමක් කරලා තිබ්බා ගාස්තු සංශෝධනයක් අවශ්‍යයි කියලා. ඒක සිදු කරේ මීට මාස කිහිපයකට ප්‍රථම. ඒ සඳහා මහජන උපදේශනයක් පවත්වීමට අපි තීරණය කරලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසම. ඒ දැන්වීම හෙට දිනේදී පුවත්පත්වල ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරනු ලබනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විදුලි බල මණ්ඩලය කරපු යෝජනාව මහජනතාව අතරට පත් කරලා මහජනතාවගේ යෝජනා අදහස් උදහස් ලබා ගැනීම තමයි විදුලි බිල සංශෝධනය සඳහා කරන ක්‍රියාපාටියේ මූලික පියවර වන්නේ. අපේ වෙබ්සයිට් එකට පැමිණිලා බලන්න පුළුවන් මොකක්ද විදුලි බල මණ්ඩලය යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම මොකක්ද ඒකට ඉදිරිපත් කරලා තියෙන කවුන්ටර් ප්‍රොපෝසල් එක. ඒ අනුව මහජනතාවට පුළුවන් හෙට දිනේ සිට සති 3ක් ඇතුළත තමන්ගේ යෝජනා ලිඛිතව මහජන උපයෝගීතා කොමිසමට දැන්වීම. අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. විදුලි ඒකක 30ට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ඒ වගේම විදුලි ඒකක 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලය ඇත්තටම යෝජනා කරලා තිබ්බේ 100ට
835ක වැනි විශාල ප්‍රමාණයේ විදුලි බිල වැඩි කිරීම. අපි තීරණය කරනු ලැබුවා ඒකක 30ත් 60ත් 90ත් කියන ඒ කාණ්ඩවල සිටින පාරිභෝගිකයන්ගේ මිල විශාල වශයෙන් වැඩි නොකර අපි රජයට නිර්දේශ කරනු ලැබුවා ඒ අයට සහනාධාරයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි කියලා. අපි කොන්දේසියක් දාන මේ පාර පුද්ගලික ආයතන සහ රජයේ ආයතන තියෙනවා නම් 160කට වඩා තමන් ආදායම උපයනවා නම් ඩොලර් වලින් එයාලා බිල ගෙවන්න ඕන ඩොලර්ස් වලින්. ඒකට හේතුව තමයි CB එකට අපෙන් විදුලි බිල අරගෙන සල්ලි තිබ්බට ඒක කන්වර්ට් කරන්න ක්‍රමයක් නැති වෙනවා. CB එකට පුළුවන් නම් ඩොලර් ආදායමක් ලබා ගන්න. එතනින් අපිට පොඩි පහසුවක් ලැබෙයි. ඩොලර් වලින් තමන්ගේ අවශ්‍ය ඉම්පෝර්ට්ස් කරගන්න. ඒක දැන් අපි දන්නවා පැය 3ක් විදුලි කප්පාදුවක් සිදු කරනවා. අපිට තියෙන අවිනිශ්චිතතාවයන් නිසා අපි දන්නේ නැහැ ඊළඟ සුමාන දෙකේ ඊළඟ මාසේ කොහොමද විදුලිය ජනනය කළේ හැකිවන්නේ කියලා. අපිට දැන් 157ක් පමණ ජලාශවල වතුර තියෙන නිසා ඒ වගේම තව දවස් 60කින් අපිට නොරොච්චෝලේ බලාගාරයත් ලැබෙන නිසා අපිට හැකියාවක් තියෙයි මේ පැය ප්‍රමාණය පැය 3කට 4කට වගේ සීමා කරලා දෙසැම්බර් වගේ වෙනකන් ඉන්ධන ලබා ගැනීම අපහසුතාවයක් නැත්නම් අපිට පුළුවන් මේ තත්ත්වය දිගටම කරගෙන යාමට. අපි කවුරුහරි කියනවා නම් මේක මාස 3කින් ඉවරයි මාස 6කින් ඉවරයි මේක මාස 3කින් 6කින් ඉවර වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අපි ස්ථිරව විසඳා ගන්නකම් මම හිතන්නේ අවුරුද්දක් එකහමාරක් දෙකක් යනකම් විදුලිය කැපීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා විදුලි මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවය අඩු කරලා එයාලගේ වියදම 10%ක් පමණ ප්‍රමාණයකින් අඩු කරලා ඉතිරි කරගන්නා මුදල් වලින් පුනර්ජනනීය බලශක්තිය වැඩි කරලා මේ තත්ත්වෙන් ගොඩේීමේ ක්‍රියාමාර්ගයට අපි යන්නේ. දිවයිනට පැමිණ සිටින ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති සමදතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවයි එහිදී ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙම අසිරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත් අවශ්‍ය සහාය ලබා දෙමින් හැකි උපරිමෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලි කීරර්ලින් මහත්මිය සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපයේ බහර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්රෝත් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකුව වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද ඔවුන් මෙහිදී සිහිපත් කර තිබෙනවා. දිවයිනට පැමිණ සිටින ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්රෝත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චැංග් මහත්මියද සහභාගී වී සිටියා. එහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරන කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ එකඟ වී තිබෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දිය හැකි වඩාත් ඵලදායී ක්‍රමවේද පිළිබඳව සොයා බැලීමට එම දූත පිරිස කටයුතු කරනු ඇති. දිවයිනට පැමිණි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. නව සන්නාමයක් සහිත සහල් අද සිට වෙළඳ පොළට නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් පරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් මෙම සහල් නිකුත් කිරීමට පියවරගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. PMB රයිස් නමින් කිලෝග්‍රෑම් 5 සහ 10 ප්‍රමාණයෙන් මෙම සහල් වෙළඳ පොළ වෙත නිකුත් කරනු ඇති. ඒ අනුව මෙම සහල් අලවේ සඳහා බත්තර මුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ අලවිසලක් විවෘත කිරීමද අද සිදු කෙරුණා. මෙම සහල් පැකට් අලවිය කොළඹ දිස්ත්‍රික්කයේ තුළ සිදු කිරීම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලවිසැල් 3ක් මගින්ද සිදු කිරීමට නියමිතයි. වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහසකකින් සතොස අලවිසල් මගින් මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි. මේ අර්බුදය ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය ගිහිල්ලා වී හංගන්න පටන් ගත්තා. ඒ වගේම සහල් ගෙනිහිල්ලා එකතු කරන්න පටන් ගත්තා. මම එදත් කිව්වා ඒකේ කිසිදු ප්‍රතිඵලයක්
නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අපි යල් කන්නේ බලාපොරොත්තු වුණාට වැඩිය අස්වැන්නක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සහල් සංගවන්න එපා, දී සංගවන්න එපා කිය. පාරගේ අය ගිහිල්ලා තිස්ස මහරහම් පැත්තෙන් රුපියල් 200ට විතර වී ගත්තා. අද වෙනකොට ඒගොල්ලන්ට තේරෙන්නේ නැති දැන් අපේ ගෝයන් කැපෙන්න පටන් අරගෙන තියෙනවා. සමම කිව්වා පියාලේ මණ්ඩලයේ සභාපතිතුමාටත් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාටත් යල් කන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලටත් අපි දායක වෙන්න අපේ රජයේ මගින් වී මිලදී ගන්න වැඩපිළිවෙල අපි ආරම්භ කරමු. ගොවි ආරක්ෂා කිරීම අනිවාර්යෙන් අපි කරන්න. ඒ වගේම අපි මේ සහල් මිල පාලනය කරන්න රජයේ විදියට අපිට දරන්න පුළුවන් දායකත්වය අපි දරුවා. පියාලේ මණ්ඩලයට අපි කිව්වා අපේ තියෙන තොග වහාම සහල් කළා වෙළඳපොළට යවන්න කියලා. අද ආරම්භයක් කරන්නේ. අද ඉඳලා දිගටම අපි මේ කටයුත්තේ නියැලෙනා වගේම දැන් යල් කන්නේ. අන්න වී අපි බලන්නේ වෙන තැන් වලට දෙන්න ඉස්සෙල්ලා අපි කෙලින්ම ජනතාවට අලෙවි කරන වැඩසටහන් අපි පටන් ගන්න. මිල ගැන විශ්වාසයක් තහවුරු කර ගන්න පුළුවන් ආයතන සියල්ලටම අපි මේ සහල් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී මීට වඩාත් විධිමත් ක්‍රියාත්මක කරනවා. මේ වතාවේ මම නැවතත් කියන්නේ මේ වතාවේ යම් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ කරගෙන යන්න සියලු දෙනා උදව් කරා. කෙනෙක්ම සහයෝගය ලබා දුන්නොත් හාල් ලේකාධිකාරය තියෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ආරක්ෂිත අන්දමින් පාපැදිය භාවිතා කිරීම හා ජනතාව අතරය ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් මහමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම වෙනුවෙන් නොපැකිලව කටයුතු කරන බවයි. අපි දන්නවා විවිධ වයස් කාණ්ඩවල උදවිය ඉන්නවා, විශේෂයෙන්ම වයස්ගත අය ඉන්නවා, තරුණ පිරිස ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා. ඒ සියලුම වයස් කාණ්ඩවල කොහොමද පාපැදිය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් අපි ජනතාව අතරට ගෙනියන්නේ කියන එක තමයි අපේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙල. ඒකම පාපැදිය විශේෂයෙන්ම විශේෂණ පදයක් අපි පාවිච්චි කරනවා ආරක්ෂිත පාපැදියක් භාවිතයට ගැනීම පිළිබඳව. රජයක් වශයෙන් අමාත්‍යංශයක් වශයෙන් අපේ වගකීම වෙන්නේ ඒ ආරක්ෂිත පාපැදි ක්‍රමවේදය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා. සියලුම දෙනාගේ සහාය ඇතිව පියවරෙන් පියවර ඒ යන ගමනේදී අපි කල්පනා කරනවා රාජ්‍යයක් හැටියට ප්‍රතිපත්තිමය තීන්දුව ගත යුතු අවස්ථාවලදී ඒ සම්බන්ධව නොපැකිලව ඒ තීන්දුව අරගෙන මේ වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනියන්න. විශේෂයෙන්ම මේ මාර්ගයේ භාවිතා කිරීමේදී ඒ වගේම පාපැදියක තිබිය යුතු මූලික අංගයක් වශයෙන් ප්‍රධාන පහන් දල්වාගෙන යා යුතු රාත්‍රී කාලයේ විශේෂයෙන්ම ඒ වගේම පිටුපස ප්‍රතිපරාවර්තක පහනක් තිබිය යුතුයි. ඒ වගේම මේ පාපැදී තිරිංග තිබිය යුතුයි හදිසි අවස්ථාවක නවතා ගැනීම සඳහා. ඉතින් පාපැදියත් මෝටර් වාහන පනත අනුව මාර්ගයේ අනිකුත් ගමන් කරන වාහන හා සමානයි. මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතුයි. ඒ වගේම මම හිතන්නේ රාත්‍රී කාලයේ පාපැදී ගමන් කරනවා නම් අඳුරු ඇඳුමකින් නැතුව මම හිතන්නේ ලාප ඇති වර්ණයකින් ඇඳගෙන පාපැදී ගමන් කරනවා නම් හොඳට හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා පාපැදිකරුවා. මෙවැනි ආරක්ෂිත හිස්වැසුමක් පළඳිනවා නම් පාපැදී ගමන් කරද්දී ඒ වගේම ඔහුට ආරක්ෂා සහිතව පාපැදී ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පාපැදී සමහර පාපැදිකරුවන් එක්වරම වම් පසට සහ දකුණු පසට හැරවීමේදී අනුතුරු වලට භාජනය වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මාර්ග නීති අනුගමනය කරමින් මාර්ග සංඥා පිළිපදිමින් අනික් වාහන ගමන් කරනවා වගේම මම හිතන්නේ පාපැදියත් ගමන් කරනවා නම් මම හිතන්නේ අනුතුරු අපට අවම කරගන්න පුළුවන්. සියලුම මේ ඔය ලොකු වාහන පදවනකොට අපි දන්නවා අපි ටිකක් කැලස්ලි ඩ්‍රයිව් කරොත් එහෙම තව කෙනෙකුගේ ජීවිතය අනතුරු වැටෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මාර්ගය භාවිතා කරන අයට පැද යන්න ඉඩ දෙන්න කියන පණිඩය ජනගත කරන්න කියන තමයි අපේ ඉල්ලීම. බයිසිකලයක් කිව්වහම ඉන්ධන අවශ්‍ය නැහැ. හොඳ ව්‍යායාමයක් වෙනවා. හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. මානසික ආතතිය අඩු වෙනවා. ඒ ගත්තොත් විශාල ප්‍රතිලාභ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඇත්තෙන්ම අපිට බයිසිකලේ ළඟා කර ගන්නවා නම් ලංකාවට ආර්ථික වශයෙන් විශාල ලාභයක් වෙනවා. සෞඛ්‍ය වශයෙන් විශාල ප්‍රතිලාභ ලැබෙනවා. ඒකම ජනතාවක් විදිහට අපි උගක් නිරෝගීමත් ජනතාවක් වෙනවා. ඉතින් අපි ඒකට ප්‍රවේශයක් වශයෙන් මම හිතන්නේ අපි මේ සයිකල් රැලි එකක් ආරම්භ කරනවා ජූලයි 2 වෙනිදා. අපි කොළඹ විජේරාම ISL කාර්යාලය ඉඳලා පැලියවරට පැද යන තමයි මහ ජනතාව උනන්දු කරවන්න තමයි ඒ දේ අපි ලෑස්ති කරලා තියෙන්නේ. ගොඩ කුඹුරක් අස්වද්දන අපේ රටේ දිරිය කතක ගැනයි අද අපේ දිරිය සටහන. ගොඩ මඩ දෙකෙහිම සරුසාර අස්වන්න නෙලන්නට පුළුවන් අපේ රටේ ගොඩ කුමුරක් අස්වද්දන්නට සිතු ඇය අපට හමු වුණේ ගාල්ල පෝද්දල ප්‍රදේශයෙන්. ඇය නමින් MK ඉන්ද්‍රාණී.
ඉන්ද්‍රාණි මහත්මිය සිය ජීවිකාව විදියට ඉලෙක්ට්‍රොනික උපාංග අලුත් වැඩියා කරන අතරතුරයි මේ ගොඩ කුඹුර අස්වද්දන්නට මහන්සි ගන්නේ. පවතින අර්බුදකාරී වාතාවරණයත් එක්ක ජීවිකාවෙන් ලබන මුදල් ඉතිරි කරගත යුතු වූ නිසාම ඉන්ද්‍රාණි මහත්මිය තම ගෙවත්තේ ඉඩ ඇති සෑම තැනකම එළවලු බෝග වගාවන්ද සිදු කර තිබෙනවා. ඒ කොහොම වුණත් විශේෂමදය ඇය සතු මේ කුඩා ගොඩ කුඹුර. ඒ ගැන ඇය ඇගේ වචනයෙන්ම අපට කිව්වේ මෙවන් අදහසක්. ඉතින් අපිට කුඹුරුත් නැතිකොට මං කල්පනා කරා මෙතන ස්ලැබ් එකෙන් වතුර වෙනවා මේ වෙහි කාලෙට. ඒකට මේකේ වතුර පිරෙනවා. ඒ නිසා ඒ පිරෙන විදිහට වෙලා හරි ගැස් කළා. මේ විදිහට වී ටිකක් ඉහලා අත්හදා බලන්න තමයි වැඩියම මේ කරන්නේ. මං හිතන්නේ මේක සාර්ථක වෙයි කියලා. තම දෑතේ වීර්යෙන් අස්වද්දන මේ ගොඩ කුඹුරට පොහොර සකසාගෙන තිබෙන්නෙත් ඇය විසින්මයි. ඒ වගේම ඒ සියල්ල කාබනික පොහොරවීම නිසා ඇත්තෙන්ම මේ ගොඩ කුඹුරේ අස්වැන්න වටිනාකමින් ඉහළ පෝෂදායි අස්වැන්නක් බවට පත්වන බවනම් නොඅනුමානයි. ඉන්ද්‍රාණි මහත්මිය මේ පුංචි කුඹුරේ පුංචි නියරවල පවා පලා වර්ග එළවලු බෝග වගා කළේ ඇත්තෙන්ම හැම බිම් අංගලකින්ම නිසි ප්‍රයෝජන ලැබ ගැනීමේ අරමුණින්. කුඹුරට නම් දැම්මේ කුකුල් පොරයි මේ දියර පොර එකක් හැදුවා බැරල් එකේ. ඒක මුලින්ම පොළව හදලි ඉවරලා දියර පොර එක සම්පූර්ණ කුඹුරට දැම්මා බැරල් එකක්. දාලා ඊට පස්සේ දවස් කිහිපයක් තියෙනල්ල කුකුල් පොර දැම්මා. දාලා ඊට පහුවදාට පස්සේ තමයි වතුර පිරුණාට පස්සේ වී ටික මම පැල කරා. මම පැල කළා මම ඉස්සා. වැඩහි දක්ෂසේම අලසකමක් පෙනෙන්නටවත් නැති අපේ ඉන්ද්‍රාණි මහත්මිය අප සමග තවත් සුවිශේෂී දෙයක් සඳහන් කළා. ඒ පුංචි හරි වගාවකින් ගහක් කොලක් දළුලා වැඩෙන අයුරු දැකීමේ සතුට ඇත්තෙන්ම කියා නිම කළ නොහැක්කක් යන බව. ඇත්තටම මං උදේට නැගිට්ටහම මං ඉස්සෙල්ලම දුවගෙන එන්නේ මගේ ගෝල් බීමට. ඇවිල්ලා ආවම මට පුදුම සතුටක් දැනෙනවා. මේ පැලේ දවසක් හරි චුට්ටක් හරි වැඩිලා තියෙනකොට ඒක සතුටක් දැනෙනවා. දැන් මේ තියෙන රටේ තියෙන ආහාර ප්‍රශ්නෙට මං හිතන හොඳම විසඳුම තමන්ගේ පවුලට තමන් වගා කරගන්න එක. මං හිතන්නේ ඒක තමයි හොඳම විසඳුම. ඒ නිසා මං හැමෝටම කියනවා මේ මම වගේ හැමෝම උත්සාහ කරලා බලන්න. තමන්ගේ තියෙන ඉඩ ප්‍රමාණය පොඩි ඉඩ ප්‍රමාණය හරි වගා කරගන්න හැම දෙයක්ම. හැම දෙයක්ම අත්හදා බලලා තමන් උත්සාහ කරොත් අනිවාර්යෙන් ඒක සාර්ථකයි. දිරිය සටහන තුළින් ඉන්ද්‍රාණි මහත්මිය ඔබට ගෙන ආදර්ශය ඔබේ පූර්වාදර්ශය බවට පත් කරගෙන හිතේ දිරිය ගතේ දිරිය අපතින් නොයවා බෝග වගාවට ඔබත් යොමු වෙන්න. ගහකොර සමග ජීවත්වීමේ සතුට ඔබත් හැබැහින් භුක්ති විඳින්න. මෙරට භූමියේ අවශ්‍ය කැණීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රජයේ ගෙනුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා. එහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙරට ගෑස් කැණීම් සිදු කිරීමට මාර්ග සිතීමක් කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැණීමේ ව්‍යාපෘති පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැණීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුන් පෙන්වා දුන්නා. නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම කැණීම් සඳහා වෙනත් විදේශ රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි. අපි බ්ලොක් අනාවශ්‍යයක් කියලා දාලාශික කියමු. කෙනා එක බ්ලොක් එකක් ගන්න නැහැ. සමහර අය කොටස් ඉල්ලනවා, සමහර අය ප්‍රදේශ ඉල්ලනවා. අර එහෙම තමයි යම් කණ්ඩායමක් ලින්ක් කලින් කෙලින්ම. ඒක අපිට බොහෝ වැදගත් දෙයක්. මේ දින ඩොකියුමන්ට් එක තියෙනවා 240 මිලියන් US ඩොලර් දීලා තියෙනවා කියලා දැන්ට වැය වෙලා තියෙනවා කියලා ගවේෂණය. අපේ පැත්තෙන් නෙමෙයි මතුතුමා. ඒ කියන්නේ හිටපු ජාතික සමාගමේ දැන් ඒගොල්ලෝ ලංකාවේ පිටවලා ගිහිල්ලා ඒගොල්ලෝ වැය කරපු ගාණ ඒක දැන් අපේ වත්කම. දැන් ඒක හිමි වෙලා තියෙනවා. මේ අඩුව මෙම කැණීම් ඉක්මනින් සිදුකොට අවසන් විය යුතු බවත් ඒ රටේ අවශ්‍යතාවයක් බවත් එබැවින් මෙම කැණීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අනෙක් වෛරස ප්‍රභේදයන්ට වඩා ඉතා සීග්‍රයෙන් පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. කෙසේ වෙතත් එම වෛරසය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බවද ඒ මහතා සඳහන් කළා. ගෝලීය වශයෙන් නව කොවිඩ් වෛරස උප ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ
ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළින් කිසිදු නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවයි. එහෙත් අදාළ වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් එම වෛරසය BA5 ලෙස නම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා. මෙම නව වෛරසය මේ වන විට රටවල් 63කින් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් වෛරස ප්‍රභේදයන්ට සාපේක්ෂව ඉතා සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යන අතර පූර්ණ එන්නත්කරණය ඔස්සේ මේ සඳහා ආරක්ෂාවක් පවතින බවයි වෛද්‍යවරයා අනාවරණය කර ඇත්තේ. මේ අතර ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,080ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,521ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 542ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,017ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබන ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් හරිත කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි යුද හමුදා ගොවිපළවල් 16ක වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රියාන්විතය සඳහා රාජ්‍ය අංශයේ සතු වගා නොකළ ඉඩම් අක්කර 1063ක ප්‍රමාණයක්ද යොදාගෙන තිබෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අක්කර 500ක බඩ ඉරිඟු වගාවක් සිදු කිරීම ආරම්භ කර ඇති අතර එහි පළමු අදියර තඹුත්තේගම නිරාවිය යුද හමුදා ගොවිපළෙන් අද ආරම්භ වුණා. ඒ අක්කර 100ක භූමි භාගයක බඩ ඉරිඟු වගාවන් ආරම්භ කරමින් ජූලි මස 6 වනදා මෙරටට පැමිණීමට තිබූ යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව කමර්ෂල් පොහොර සමාගම පවසනවා. ඒ අනුව එම යූරියා පොහොර නෞකාව ප්‍රමාද වීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟාවන බවයි වාර්තා වන්නේ. ඕමානයේ සිට මෙරටට ළඟාවන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40000ක යූරියා පොහොර තොගයක් අඩංගු වනවා. කමර්ෂල් පොහොර සමාගම සඳහන් කළේ ඉන්දියා ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි. අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වයේ පාර්ශව 3ක් මගින් විමර්ශනයට ලක් කරන බවද එම සමාගම සඳහන් කළා. දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ බව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. ඒ අනුව භාණ්ඩ රැගත් පළමු නෞකාව ලබන මස පළමුවැනිදා කන්කසන්තුරේ වරාය වෙත ළඟාවනු ඇති. ඉන්ධන පොහොර කිරිපිටි ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙම වැඩපිළිවෙල යටතේ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නෞකාවකින් මෙට්‍රික් ටොන් 300ක පමණ භාණ්ඩ රැගෙන ඒමට නියමිත අතර කොළඹ වරායට වඩා කන්කසන්තුරේ වරාය වෙත මෙවැනි නෞකාවකින් භාණ්ඩ රැගෙන ඒමේදී දැරීමට සිදුවන්නේ අඩු ප්‍රවාහන වියදමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. හෙට ජුනි මස 28 වනදා යාපනයේ අර්ධද්වීපයට අසන්නේ ඇති කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් දූපතක් බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් ගිවිසුම අත්සන් තබා ඇත්තේ 1974 ජුනි මස 28 වන දිනයි. එන්රිකෝඩි නිකොලා ඉතාලියේ පළවන ජනාධිපති බවට පත්ව ඇත්තේ 1946 ජුනි මස 28 වන දිනයි. එක්සත් ජනපදයේ කම්කරු දිනය නිල නිවාඩු දිනයක් බවට පළමුවරට පත් කර ඇත්තේ 1894 ජුනි මස 28 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.